මම හිතනවා ඔයගොල්ලෝ කලින් ලෙක්චර් එකේ අපි බැංකු සැලසුම පිළිබඳ හැඳින්වීමක් කළා. ඒ පාඩමේ ප්‍රායෝගික පැත්ත භාවිතය ඊට පස්සේ අභ්‍යාස කීපයක් විසඳුවා. ඒ අභ්‍යාසයේම නැවත නැවතත් ප්‍රගුණ කරලා ඉන්නේ කියලා මම හිතන්නේ වෙනදාටත් වඩා දැන් කාලය තියෙනවා. ඔයගොල්ලෝ ගැන ආඩම්බරයක් අභිමානයක් දැනනවා. ඒ කාලේ කොයිතරම් ප්‍රයෝජනට ගත්තද නේද? අපි ඒ ගණන් වෙනදා නම් මේ තරම් අපිට හදන්න වෙන්නේ නැහැ. නිසා මේ වීඩියෝ එහෙම ආයි රිවයින් කර හදලා ලොකු පළපුරුද්දක් එක්ක ඊළඟ ගන්නුත් හදලා සමහරු ගොඩ බලාපොරොත්තු මැද ඉන්නේ ඒවැ හරි වැරදි ලකුණු කරගන්න. අපි එතකොට මගේ මතකයට අපි ගණන් 3ක් විතර එදා හැදුවා 3ක් 4ක් වගේ. අද අපි ඊළඟ ගාන ඉඳන් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර ඕගලන්ට සමහරට අහන්නත් ප්‍රශ්න ඇති. සමහරු කතා කරලත් ප්‍රශ්න කීපයක් විසඳගත්තා. ඒක හොඳ දෙයක්. ඒ වගේ අනිත් අයටත් Tamanට සැකසහිත දේවල් කතා කරලා අහගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරු හිතුවා ඔක්කොම ටික එකපාර අපි අහනවා කියලා ලස්සන පොඩි පොත්වල අහන්න තියෙන ටික ලියාගෙන බලාපොරොත්තු ඇතුව ඉන්නේ කොයි වෙලාවෙද ආයි හම්බ වෙලා කතා කරන්න කියලා. අපි එදාට මේකේ තියෙන කුඩා ප්‍රශ්න විසඳගමු. ඒ අනුව අපි යමු ඊළඟ ගානට. ඔයගලන්ට පේනවා ඇති මේකේ පිටු අංක 7 අපේ නිබන්ධනයේ ලොකු සටහනක් තිබෙනවා. ඒවා දැන් මම කියලා දෙනකොට ඉබේ ඔයගලන්ට කියලා දෙවෙනවා. ඒ නිසා ඒ සටහන් පාඩම් කරන්න කියවන්න ලොකුවට පාඩම් කරන අදහසෙන් කියවන්න ඕනේ නැහැ. නිකන් කියව ගත්තට කමක් නැහැ. සමහරු දැන්ටමත් ඒක පාඩම් කරන්නත් උත්සාහ කළා. එහෙම උමනාවක් නැහැ. අයි බලමු මේ සටහනේ තියෙන්නේ මම මේ දැන් ඊළඟට හදන ගානට පසුබිම. නමුත් ඇත්තට ඔයගොල්ලෝ දැනගෙන හෝ නොදැන මුල් හදපු ගණන් වල මේ කතාවල් කෙරිලා තියෙනවා. මොකද්ද මේ ගානේ තියෙන විශේෂත්වය? නිබන්ධනයේ හටුව 5 වෙනි ගාන තමයි තෝරාගත්තේ. ඒකේ ඔයගොල්ලෝ පළවෙනියෙන් බලන්න මුදල් පොතේ බැංකු තීරුව අපිට දීලා තියෙනවා. නැත්නම් ව්‍යාපාරේ කෝණයෙන් මුදල් පොත දීලා තියෙනවා. උඩම තියෙන බැංකු සැසුම දිහා බලන්න එපා. පළවෙනියේ මුදල් පොත දිහා බලන්න. ඔයාලට පේනවද මුදල් පොත පටන්ගෙන තියෙන්නේ 38000කින්. මුදල් පොතේ ශේෂය පටන්ගෙන තියෙන්නේ 38000කින්. ඉවර වෙන්නේ කීයකින්ද? 48000කින්. මුදල් පොතේ ශේෂය 38000කින් පටන් ගන්නවා 40000කින් ඉවර වෙනවා. දැන් ඔයා එන්නේ එහා පැත්තේ තියෙන බැංකු විස්තරයට. බැංකු විස්තරේ පටන් ගන්නෙ 41300කින්. අන්න පොඩි ගැටලුවක්. මුදල් පොත පටන් ගන්නෙ 38000කින්. බැංකුව පටන් ගන්නෙ 41300කින්. මතකයි නේද ගිය සතියේ පාඩම? අරවා ආයි රිවයින් කළාත් බැලුවේ. ඇයි මෙහෙම වෙන්නේ? එහෙනම් ගිය මාසේ ඇති තැම්පත් කළා නිෂ්කාශන වූ චෙක්ස්. ගිය මාසේ ඇති නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්පත්. හරි. ඒක තමයි හේතුව. අන්න ඒක බලා ගන්න ගිය මාසේ බැංකු සැසුම ඕන. ඒක තමයි අර මම ඔයගලන්ට මුලින් බලන්න එපා කිව්වේ. පළවෙනියෙන්ම මේ ගාන ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ බැංකු සැසුමේ තියෙන්නේ. ඒ නිසා සමහරව අහනවා මේ මාසයේ බැංකු සැසුම සකස් කිරීම සඳහා පෙර මාසයේ බැංකු සැසුම අවශ්‍යද? උත්තරය ඔව්. ඒ මොකද ගිය මාසේ මොනවද නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්? ගිය මාසේ නිෂ්කාශනය නොවූ චෙක්ස් මොනවද? ඒකට උත්තරේ තියෙන්නේ ගිය මාසේ බැංකු සැසුම. ඒක තමයි විශේෂත්වය. එතන මම මේ මාසේ පටන් ගන්නේ 38000කින්. මම පටන් ගන්නේ 38000කින්. බැංකුව පටන් ගන්නේ 41300කින්. ඇයි මේකට හේතු? අන්න ගිය මාසේ බැංකු සැසුමේ තියෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න ආරම්භක බැංකු සැසුම මේ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් 3ක් තියෙනවා. 4000, 3800, 2000, එතන 9800. ඊට අමතරව ගිය මාසේ බැරණ වූ චෙක්ස් දෙකක් තියෙනවා. තැම්පත් කළ නිෂ්කාශන වූ චෙක්ස් දෙකක් තියෙනවා ගිය මාසේ. ඊට අමතරව බැංකුව කරපු වැරදි හරසටහනක් තියෙනවා. ඒවා මේ මාසේ හදාගෙන ඇතිනේ. නැත්තම් ඒවා මේ මාසෙත් බලපානවා. මං විශ්වාස කරනවා ගිය මාසේ ඉදිරිපත් නොවූ චෙක්ස් මේ මාසේ ඉදිරිපත් වෙලා ඇති. ගිය මාසේ නිෂ්කාශනය වූ චෙක්ස් මේ මාසේ නිෂ්කාශනය වෙලා ඇති. ගිය මාසේ බැංකුව කරපු වරද මේ මාසේ හදාගෙන ඇති. නැත්තම් ඒක මේ මාසේ බැංකු සැසුමටත් එනවා. ඒක තමයි විශේෂත්වය. පැහැදිලිද ඔයගලන්ට? එතකොට මේ ආරම්භක ශේෂ අසමානයි කියන එක විශේෂ කාරණයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ගිය මාසේ ඔක්කොම චෙක්ස් නිෂ්කාශනය නම් ගිය මාසේ චෙක්ස් ඔක්කොම ඉදිරිපත් වෙලා නම් ආරම්භක ශේෂ සමානයි. නමුත් අපි දන්නවා ප්‍රායෝගිකව එහෙම වෙන්න බෑ. ප්‍රායෝගිකව එහෙම වෙන්න බෑ. ගිය මාසේ අන්රියලයිස් තියෙනවා. ගිය මාසේ ප්‍රසන්ට් නොකරපු චෙක්ස් තියෙනවා. එතකොට මේ මාසේ පටන් ගන්නෙම අපි
වෙනස් ශේෂ දෙකකින්. අන්න මුදල් පොත පටන් ගන්නේ 38000කින්, බැංකුව පටන් ගන්නේ 41300කින්. මේකට හේතුව තමයි අර ගිය මාසේ දේවල්. ඒ වගේම මම කැමති ඔයගොල්ලෝ ගාන පටන් ගන්න කලින් බැංකු ප්‍රකාශනයේ පොඩි මුද්‍රණ දෝෂ දෙකක් තියෙනවා. අපි ඉක්මනින් ඒ ටික හදාගමුද? එන්න බැංකු ප්‍රකාශනයේ අන්තිම හරියට 8.19 තැන්පතු 11000ක් තියෙනවා නේද? එතන හදාගන්න 33600ට 11000ක් එකතු කළාම 44600යි. ඒක හදාගන්න. හදාගත්තද ඔයගොල්ලෝ? 44600. ඊළඟට 4000ක් එකතු කළාම 48600යි. 48600යි. 48600ට 2500ක් එකතු කළාම 51100යි. ඒකෙන් 500ක් හර වුණාම 50600යි. 280ක් හර වුණාම 50320යි. මම ආයි කියනවා බැංකු ප්‍රකාශනයේ මුද්‍රණ දෝෂයක් තියෙනවා. ඒකේ අන්තිම ඉලක්කම් 1 2 5 මම ආයි පාරක් කියනවා අන්තිම කොලම් එක දිහා බලන්න. 33600 ඉඳන් මෙන්න මේම හදාගන්න. 33600 ඊළඟට තියෙන්න ඕනේ 44600. ඊළඟට තියෙන්න ඕනේ 48600. ඊළඟට තියෙන්න ඕනේ 51100. ඊළඟට තියෙන්න ඕනේ 50600. ඊළඟට තියෙන්නේ 50320. සමහරු කෝනේ අපේ එකේ නෑ ඒව හදලමයි තියෙන්නේ කියලා. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ගේ නිබන්ධනේ මේ ටික හදලම තියෙනවා. ඔයගොල්ලෝ අමතක කරන්න ඔයාලා කී එහෙනම්. හරිනේ. එහෙම වෙනස් වෙලා තියෙන අය පොඩ්ඩක් මේ මුද්‍රණ දෝෂේ හදාගෙන ගාන පටන් ගමු. ඊට අමතරව මේ ගානේ පොඩි ගැළපිල්ලක් තියෙනවා. බලන්න බැංකු ප්‍රකාශනයේ අන්තිම පේලිය. ණයහිමියන්ට නිකුත් කළ 0.65 දරන චෙක්පත අගරු වී ඇතත් එම අගරු වීම පිළිබඳව මුදල් පොතේ සටහන් තබා නැත. අවශ්‍ය වන්නේ සංශෝධිත මුදල් පොත සහ බැංකු සැලසුමත් හදන්න ඕන. මේකේ බැංකු සැලසුම හදන්න ඕන කියන ප්‍රශ්නේ වැදිලා නැහැ. අපි මුදල් පොතයි බැංකු සැලසුමයි හදමු. හැබැයි ඉතින් දැන් මේකෙත් අපි අර ඉස්සෙල්ලා වගේ චෙක් කරගන්න ඕන. මොකද අපිට වෙනසට බලපාන හේතු කවුරුත් ලබා දීලා නැහැ. අපි තමයි හොයාගන්න ඕනේ. ඕගොල්ලෝ පැත්තක ලියන්න ඕනෙම නැහැ. ඕගලන්ට පොඩ්ඩක් ওই බැංකු ප්‍රකාශන ඇතුළේම පොඩි කතිර ලකුණු බෝල කොටු මේ ප්‍රශ්නාර්ථ එහෙම දාන් කරගත්තට කමන්නේ. නෝ මගේ ඉගැන්වීමේ කාර්යය පහසු වෙන්න මම මෙතන පෙර වැඩක වගේ ඒ වෙනසට බලපාන කරුණු යන්තම් ලියා ගන්නවා. ඒක පුරුදු වෙන්න අවශ්‍ය නැහැ ඕගොල්ලෝ. නමුත් ඉතින් යන්තම් තමනුත් විභාගුණත් එහෙම පොඩ්ඩක් නෝට් කරගත්තොත් වෙන්න තියෙන වැරදි ඕගොල්ලන්ගේ පැත්තෙන් අඩු වෙනවා. දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි මේකේ ගිය මාසෙත් තියෙනවනේ ඉදිරිපත් නොවූ චෙක්ස්. පොඩ්ඩක් ඉක්මනින් බලන්න ඒවා මේ මාසේ බැංකුවට ඇවිල්ලාද කියලා. ආවේ නැත්නම් ඒ ප්‍රශ්නේ මේ මාසෙත් තියෙනවා. බලමු ගිය මාසේ ඉදිරිපත් නොවූ චෙක්ස් 3ක් තියෙනවා. චෙක් අංක 58 4000 4000 බැංකුවට අවද බලන්න ගිය පාර අපි අමරට නිකුත් කරපු චෙක් එක නේ අමරේ චෙක් අංක 58 4000 බලන්න බැංකුවට ඇවිල්ලාද කියලා. එහා පිටුවේ බැංකු ප්‍රකාශනය හර පැත්තට ඇවිල්ලා තියෙන්න ඕනේ. හර තීරුවට චෙක් අංක 58 4000 මට පේන විදිහට නන්නේ. සල්ලි අරන් නැහැ වගේ නේ. නම් ඒකත් ලියා ගන්න වෙනවා. චෙක් අංක 58 අමරේ තාම අරන් නැහැ වගේ. මම පොඩි නෝට් එකක් දාගන්න. නිකුත් කළේෙත් ඉදිරිපත් නොකළ චෙක් අංක 58 4000. ඊළඟට 59 3800 ඒක නම් ඇවිල්ලා 3800 ඇවිල්ලා බැංකු ප්‍රකාශනයට හරියක්ද? ඔයගොල්ලෝ මේ හැමතැනටම හරි දාන්න එපා හතර වටේ. බැංකු ප්‍රකාශනයට හරියක් දැම්මම ඇති. 3800ට හරියක් දාගන්න. ඊළඟට චෙක් අංක 60 2000. එයත් ඇවිල්ලා. ඒ අර සාමගේ චෙක් එක. සාම සල්ලි අරන්. රයිට්. ගිය මාසේ ගත්තේ නේතොට අරගෙන. එහෙනම් ගිය මාසෙන් අපිට එන්නේ චෙක් අංක 58 විතරයි නේ. චෙක් අංක 58 මේ ලියාගත්තේ. අනිත් ඒ ටික හරි. බලන්න පොඩ්ඩක් ගිය මාසේ අන්රියලයිස් චෙක්ස් නිෂ්කාශනයේ නොවූ චෙක්ස් ටික නිෂ්කාශනද? ඒවා නම් රියලයිස් වෙන්න ඕන. මම බැංකුවෙන් කෝල් එකක් දාලා ඇහුවා ඇයි කියලානේ. 23.58 2000. ඔව් අර උඩම තියෙන්නේ 23.58 2000 ක්‍රෙඩිට් වෙලා. ඒක හරි ලොකු දෙයක් නේ. ඒක රියලයිස් වෙච්ච එක මේ වෙලාවේ. චෙක් 32.15 3500. ඒකත් ඇවිල්ලා. ගිය මාසේ අන්රියලයිස් චෙක් දෙක රියලයිස් වෙලා මේ අපේ දවස්වල බිස්නස් උත් අඩුයිනේ. හරි පොඩි වෙලාවේ අපි ගනුදෙනු කරන්නේ ඒ ටිකත් ඔන්ලයින් යන්නේ. චෙක් එක ඇවිල්ලා ලොකු දෙයක්. බැංකුවේ වැරදි හර සටහන අර ඒගොල්ලෝ පැය ගානයි බැංකුවේ වැඩ කරන්නේ මේ දවස්වල. මම ඒ කෝල් කරලා කිව්වා ඒගොල්ලෝ වරද්දලා 1000ක් ඩෙබිට් කළා කියලා.
බලන්න ඒක හදලාද කියලා බැංකුවේ චමරිද කවුද මේකට කතා කළේද? හදලා. අර තියෙන ඒකත් ක්‍රෙඩිට් කරලා. මැද හරිය බලන්න ඔයා. ඒකත් 15 වෙනිදා මං කවද ඉඳන් කෝල් කරාද? 8:15 අර ක්‍රෙඩිට් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයාට තේරුණාද? ගිය මාසේ තිබ්බා උපලබ්ධින වූ චෙක්ස් දෙකක්, ඒ දෙකම රියලයිස් වෙලා. බැංකුව ගිය මාසේ කලබලයට පොඩි වරදක් කරලා තිබ්බා. නමුත් ඒකත් හදලා. එහෙනම් අපිට ගිය මාසෙන් එන්නේ මෙච්චරයි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් එකක් තියෙනවා, චෙක් අංක 58 එච්චරයි නේ. රයිට්. එහෙනම් ඒ ටික හරි. දැන් අයි බලමු හොඳට කලබල නැතුව බලන්න. මුදල් පොතේ හර පැත්තයි බැංකුවේ බැර පැත්තයි. මුදල් පොතේ හර පැත්තේ 5000 බැංකුවේ තියෙනවද? ඔව් ලකීලි තියෙනවා. ඊළඟ 9000 තියෙනවා. ඊළඟ 4000 ටිකක් පහුවෙලා ඇවිල්ලා තියෙනවා. හරි. බැංකුවට ඇවිල්ලා. ඊළඟ 6400 අන්න ඒක නම් ඇවිත් නෑ වගේ. ඔයගොල්ලෝ කල්පනාවෙන් බලන්න 6400 ඇවිත් නෑ වගේ. ඒක අපි ලියාගමුනේ. දෙවෙනි කරුණ tempat කළ එහෙත් නිෂ්කාශනය වූ චෙක්ස් 6400. ඒක හරි. ඊළඟ 11000 ඒක බැංකුවට ඇවිල්ලා. ඊළඟ 8500 ඒක ඇවිල්ලත් නෑ නිෂ්කාශන වූ චෙක් එක. දැන් බලන්න බැංකුවේ බැර පැත්තේ අපි තැම්පත් කළා නිෂ්කාශන වූ ටික ලියාගත්තනේ. ඔයා බලන්න බැංකුවේ බැර පැත්තේ තව මොනවා හරි තියෙනවද අපි නොදකින දෙයක්? ණය ගෙති ප්‍රේෂණ වගේක් තියෙනවා. අපේ අර කස්ටමර් කෙනෙක් හිටියේනේ අනුරාධපුරේ. හරි. අනුරාධපුරේ කෙනා. අර ශ්‍රීමා බෝධියට පිටිපස්සේ ගෙදර වගේ ටිකක් ඈතින් පේන්නේ. හරි. අයා account එකට සල්ලි දාලා ණය ගෙති ප්‍රේෂණ. මේ දවස්වල එන්න බෑ නමුත් එයා හොඳයි. account එකට සල්ලි දාලා 2500. හරි. ඒ ටික ඉවරයි. දැන් බලන්න බැංකුවේ හර මුදල් පොතේ බැර. මුදල් පොතේ බැර පැත්තයි බැංකුවේ හර පැත්තයි පොඩි ගැළපිල්ලක් තිබ්බ කල්පනා ඉන්න 65 දරන චෙක් පත අගරු වී ඇතත් එම අගරුව මුදල් පොතේ ලියා නැත. කල්පනාවෙන් ඉන්න නිකුත් කරපු චෙක් එකක් ගැන කතාවක් තියෙන්නේ. අයි බලාගෙන යන් චෙක් අංක 61 7000. බැංකුවට ඇවිල්ලා. හරි. බැංකු විස්තරයට හරියක් දාන්න. චෙක් අංක 62 9200. ඒක ඇවිල්ලා නැහැ. අන්න මේ ගොඩේ ලියාගමු. චෙක් අංක 62 9200 බැංකුවට ඇවිල්ලා නැහැ. ඊළඟ චෙක් අංක 63 බැංකුවට ඇවිල්ලා. චෙක් අංක 64 බැංකුවට ඇවිල්ලා. හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බද? අනේ ඊළඟට 65 තමයි යා කිව්වේනේ. 64 බැංකුවට ඇවිල්ලා. ඊළඟට චෙක් අංක 65 3200. ඒක බැංකුවට එන්නේ නැහනේ පල්ලෙහා ගැලපිල්ලක් තියෙනවා. 65 දරන චෙක් පත අගරුව යතත් එම අගරුව පිළිබඳ මුදල් පොතේ සටහන් වී නැත. අපි නිකුත් කරනකොට බැර පැත්තේ ලියලා තියෙනවා. අගරු වුණාම අගරුව ලියලා නැහැ. එහෙනම් අපි ඒක ආයි ගමු. අපි මෙතන 4 වෙනි කරුණට ගමු. නිකුත් කළේ අගරු වී ඇති අගරුව සටහන් නොවූ චෙක් පත. නිකුත් කළේ අගරු වී ඇති අගරුව සටහන් නොවූ චෙක් පත. චෙක් අංක 65. චෙක් අංක 65 3200. ඊළඟට 66 ලකීලි බැංකුවට ඇවිල්ලා. 67 බැංකුවට ඇවිල්ලා නැහැ. 67 චෙක් අංක 67 7100. දැන් අපි ගලා මුදල් පොතේ බැලුවා බැංකුවේ හරත් එක්ක. මුදල් පොතේ බැර පැත්තේ තියලා බැංකුව හර නොවුණු දේවල් අපි නිකුත් කළා ඉදිරිපත් නොවූ කියලා ලියාගත්තා. ඊට අමතරව මුදල් පොතේ බැර පැත්තේ තිබ්බ අගරු වෙච්ච චෙක් එකක්. එතකොට ඒක මුදල් පොතේම හදා ගන්න ඕන. ඒක හදාගෙන නෑ. ඒකත් අපි ලියාගත්තා. දැන් බලන්න බැංකු ප්‍රකාශනයේ හර තීරුවේ මොනවද තව තියෙන්නේ කියලා. බැංකු ගාස්තු 500ක් තියෙනවා. ඊට පස්සේ මුදල් පොතට ගමුනේ.
බැංකු ගාස්තු 500 හරබදු 280 බැලු බැලමට නම් එච්චරයි. ඉස්සෙල්ලා ගානේ අත්දැකීම් අපිට තියෙනවා. ඉස්සෙල්ලා ගානේ අත්දැකීම් මේගොල්ලෝ එකතු කරන අඩු කරනකොට වරද්දලක් දන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මේ එකතු අඩු කිරීමුත් ඉක්මනින් චෙක් කරන්න බලන්න. මුදල් පොත ටක් ගාලා එකතු කරන්න 38000යි 5000යි 9000 4000 6400 එකතු කරන්න බලන්න. මම හිතන්නේ හරිනේ. 81900 හරි. බැර පැත්තක් බලන්න. මේකේ මුදල් පොතේ එකතු කිරීමේ දෝෂ නැහැ. මුදල් පොතේ එකතු කිරීමේ දෝෂ නැහැ. බැංකු ප්‍රකාශනයේත් අපි මුද්‍රණ දෝෂය හදාගත්තා. නිකන් උඩින් චෙක් කරගන්න ඕන. 41කට 2000ක් එකතු කරාම 43යි. 43න් 3800ක් අඩු වුණාම 39යි. 39ට 9 ආවම 48යි. 5ක් ආවම 53යි. 2ක් අඩු වුණාම 51යි. අර මෙහෙම බලන් චුට්ට ඉක්මනින් ටට්ටක් ගාලා. වඩ දෙවෙනි පාර මේ ගාන තව පාරක් හදනවනේ. එතකොට බලත හැකි. ඕකෙත් එකතු කිරීමේ දෝෂෙ එන්නේ නැහැ. මම ඔයගලන් කාලේ රැක ගන්න ඕන නිසා එකතු කරලා බලන්න ඕගොල්ලෝ තනියෙන් ඒක කරන්න. ඒ වුණාට එකතු කිරීමේ දෝෂ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් විභාග අභ්‍යාසයකදී අපි ඉක්මනින් බලන්න ඕන එකතු කිරීමේ දෝෂ තියෙනවද? මොකද මුදල් පොතේ ශේෂය බැංකු විස්තරයේ ශේෂයෙන් අසමාන වෙන්න එකතු කිරීමේ දෝෂත් බලපානවා. ඒ අපි පොඩ්ඩක් ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕන. ඊට පස්සේ අපි වෙනසට බලපාන හේතු හොයාගත්තා. දැන් හරි ලේසි. බැංකු සැසුම කියන්නේ එහෙම අමාරු පාඩමක් නෙමෙයි. නේ අපි වෙනසට බලපාන හේතු සමහර පරීක්ෂකවරු හොයලා දෙනවා. සමහරු හොයලා දෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පොඩි දෙයයි තියෙන්නේ. අපි කරන්න ඕනේ වෙනසට බලපාන හේතු වලින් අපට හදාගන්න පුළුවන් දේවල් අපි හදාගන්නවා. හදන්න බැරි ඒවා ටික අපි බැංකු සැසුමට දානවා. හැබැයි අපි හරි කල්පනාවෙන් ඉන්නවා ඊළඟ මාසේ ආපු ගමන් අර බැංකු සැසුමේ තියෙන කරුණු නිවැරදි වෙලාද? අද අපි ගානේ කලේ ගිය මාසෙන් ආපුවා මේ මාසේ නිවැරදි වෙලාද කියලා. හරි. මේ අපේ සංශෝධිත මුදල් පොත බලන්න ඔයා බෝඩ් එකේ නේ සංශෝධිත මුදල් පොත. සංශෝධිත බැංකු ගිණුම. දැන්ට අපේ බැලන්ස් එක තියෙනවා 40000. අඩුපාඩු ටික අපි හදමු. අඩුපාඩු ටික හදමු. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්ස් හදන්න බෑ. නිෂ්කාශය චෙක්ස් හදන්න බෑ. ප්‍රේෂණ අපේ අර කස්ටමර් මතකද? account එකට කෙලින්ම සල්ලි වල තිබ්බේ. ඒක පුළුවන්. නිකුත් කරනකොට අගරු වී ඇති මේ අගරුව සටහන් වූ චෙක් පත. නිකුත් කරනකොට බැර පැත්තේ අගරු වෙනකොට හර පැත්තේ. අගරු වීම. ඊළඟට බැංකු ගාස්තු 500. හරබදු 280. දැන් අපේ මුදල් පොතේ ටික අපි හැදුවා. දැන් අපිට එනවා සංශෝධිත ශේෂය. සංශෝධිත ශේෂය. ඒ බලමු මුදල් පොත එකතු කළා. හතලිස් 5700යි. හතලිස් 4920යි. අන්න සංශෝධිත ශේෂ. හැබැයි මුදල් පොතේ හදන්න බැරි ටිකක් තියෙනවා මේ. අපි ඒක දාමු බැංකු සැසුමට. අප දැන් හොඳට දන්නවා මුළු ලෝකයේ කොතනකවත් මුදල් පොතේ හදන්න බැරි කරුණු තියෙනවා. ඒවා තමයි බැංකු සැසුමට එන්නේ. මෙන්න අපේ බැංකු සැසඳුම් ප්‍රකාශය. ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය. ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය. ඒකට අපි සමහර දේවල් එකතු කරනවා, සමහර දේවල් අඩු කරනවා. ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය. මොනවද අපි දැන් අර මුදල් පොතේ හදපු නැති ඒවා පළවෙනි එක තියෙනවා කාට හරි බැංකුවෙන් අපි සල්ලි ගන්න කියලා තියෙනවා. එයා සල්ලි අරන් නැහැ මේ නිකුත් කළේ ඉදිරිපත් නොකළ චෙක් පාත්. එහෙනම් අපි හිතන ශේෂයට වඩා බැංකුවේ සල්ලි තියෙනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් පාත් අපි එකතු කරමු. නිකුත් කළේ ඉදිරිපත් නොවූ චෙක් අපි එකතු කරමු 4000 9200 7100
මේකෙන් අපි අඩු කරමු තැම්පත් කළේ නිෂ්කාශනය වූ චෙක්පත්. තැම්පත් කළේ නිෂ්කාශන වූ චෙක්පත් 6400 8500. ඇයි ඒක අඩු කරන්නේ? ආයි මට කියන්නේ ඇයි අඩු කරන්නේ කියලා. තැම්පත් කළා නිෂ්කාශනය වෙලා නැහැ. තැම්පත් කළාට උපලබ්ධි වෙලා නැහැ. අන්රියලයිස් මම account එකේ දාලා තියෙනවා. හැබැයි account එකට check එක ඇවිල්ලා නැහැ. එහෙනම් මම හිතනවට වඩා බැංකුවේ සල්ලි අඩුයි. ඒ නිසා අපි මෙතන අඩු කරනවා 14900. බලමු අපි එකතු කළා. අපිට එකතු කරන්න තියෙනවා කොච්චරද? 4000යි 9200යි 7100 20300 44920 65220 ත්‍රිකෙන් අපි අඩු කරමු 14900 තොරේනවා 50320. හරි නේද? ඒක බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඔයගලන්ට ආසයි. බලන්න. ලස්සන්ට උත්තරය ආවා බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. ඒක මුද්‍රණය කරලා තියෙන උත්තරේ. මොකද අපිට වෙන උත්තරයක් ඉස්සරහා ලියන්න බෑනේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කියලා. මේ බැංකු ප්‍රකාශනයේ පෙනි අපිට ලියත හැකිද වෙන එක. මේ තියෙන බැංකු ප්‍රකාශනයේ 50320. හරියට ආව බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 50320යි. 50320. ගලපන ලද මුදල් පොත 44920යි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් නිෂ්කාශය නොවූ චෙක්පත් උත්තරය 50320යි. අන්න උත්තරය ආවා. පැහැදිලි නේද? හොඳයි ඔයගොල්ලෝ ටිකක් දිග ගානක් හැදුවේ. අපි ඊළඟට බලමු මේක එක පස්වෙනි ගාන. මා 6 වෙනි ගාන තියෙනවා අපි ඊළඟ දවසේ හදමු. 7 වෙනි ගානත් අපි ඊළඟ දවසට වගේ තියමු. දැන් බලමු පොඩි කෙටි ප්‍රශ්න වගේක් තියෙනවා. 8 වෙනි ගාන. 8 වෙනි ගාන ඔයගලන්ට ඉරි අඳින්න තියෙන්නේ. ඔයගලන් ගොඩක් වෙලාවට විභාගෙ ඉන්නේ මේ විදිය ගණන් එන්නේ මේ පාඩමෙන්. එතකොට ප්‍රශ්න දුන්නාම තෝරාගෙන ඔයගලන්ට ඉරි අඳින්න තමයි තියෙන්නේ. අන්න ඒ විදිය ගානක්. මේක පෞගේ විභාග ප්‍රශ්නයක්. අපි බලමු මේ ගානේ උත්තරය උගන්ට හදන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ ආසයි පොඩි වෙලාවක් හදන්න දෙනවා නන්නේ. අනිල් ඔහුගේ මුදල් පොතේ බැංකු තීරුව 36500ක වාසිදායක ශීර්ෂයක් ඇතුළත් කර 2008 මාර්තු 31 දිනට ශේෂ පත්‍රයේ පිළියෙල කර ඇත. බැංකු ප්‍රකාශනයේ පරීක්ෂා කිරීමේදී ඔහුගේ පෞද්ගලික වියදමට ආපසුගත් රුපියල් 500ක් බැංකු ගාස්තු 25ක් ඔහු විසින් සටහන් කර නොමැති බව සොයා ගන්නා ලදී. උපලබ්ධ වූ තැන්පතු හා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් පිළිවෙලින් 1800ක් හා 4600ක් විය. 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු ශේෂය කුමක්ද? බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කොපමණද? දැනටමත් පිළියෙල කර ඇති කෙටුම්පත් ගිණුම් වල දැක්වෙන ලාභය කීයද? ඉරියදින ප්‍රශ්නයක්. ඒ පොඩි ඡේදයෙන් එයා කෙටි ප්‍රශ්න 3ක් අහලා තිබෙනවා. බලන්න මම කුඩා වෙලාවක් දෙනවා. ඒතකොට මේ වගේ ලස්සනට හදන්න එපා. ටට්ටක් ගාලා උත්තරේ විතරයි ගන්න ඕනේ. ඕගොල්ලෝ හදව විදිය කොහොමද කියලා අපිට වැදගත් නෑ. ලකුණු හම්බෙන්නේ ඉර ඇඳලා තියෙන උත්තරේට විතරයි. ටට්ටක් ගාලා කෙටි ක්‍රම වලින් ඉක්මනින් උත්තරේ ගන්න බාන්න මම චූටි වෙලාවක් දෙනවා. තනියම ඕගොල්ලන්ට ගාන හදන්න. තප්පරයකින් ඉර ඇඳින්න බලන්න. ඉර ඇඳලා බලාගෙන ඉන්න. ඒ ඔයා ඉර ඇඳපු එක තව මොහොතකින් මම මේ කියන්නේ කියලා.
උත්තරේ හෙව්වදයි බලමු දෙහනම්. මම දැන් කෙටියෙන් හදන්න. ගොඩක් ලස්සන කරන්න එපා. ඉර ඇඳිල්ල විතරයි ඕනේ. බලන්න මුදල් පොතට අනුව ශේෂය 36500යි. මේක ටී ගිණුමක් ඕනෙත් නෑ. මම මේ නිකන් ඔයගලන්ට මං හිතුවා සමහරුන්ට එහෙම කළොත් ලේසි කියලා. 36500. 36500. බලන්න මුදල් පොතේ හදන්න පුළුවන් දේවල් පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු ශේෂය. ඔයගොල්ලෝ මතක තියාගන්න හැම විටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම වත්කම් වල බැංකුව කියලා දානවා නම් අනිවාර්යෙන් ඒක සංශෝධිත ශේෂය. නිවැරදි ශේෂය තමයි දාන්නේ. ඒ අනුව මේකේ මොනවද මුදල් පොතේ නිවැරදි කරන්න පුළුවන්? මේකේ තියෙනවා ගැනිලි 500යි. ගැනිලි 500යි. බැංකු ගාස්තු 25යි. එච්චරයිනේ. මේකෙන් අඩු කරන් තිබ්බ. ඒතොර එන්නේ කීයද ශේෂය? 36500න් ඔය අඩු කරන්න 525. උත්තරය 35975යි. ඒ කියන්නේ රෝමානු 2 35975. දැක්කද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 2018යි 3.31 දිනට දැක්විය යුතු ශේෂය. 2018යි 3.31 දිනට දැක්විය යුතු ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 35975යි. එයාගේ දෙවැනි ප්‍රශ්නය බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය කීයද? අපේ මුදල් පොතේ 35975යි. බැංකුවේ කීයද? කොහොමද ඒක බලන්නේ? ගාණි තියෙන උපලබ්ධ වූ තැන්පතු 1800ක්. එහෙනම් මේකෙන් අඩු කරන්න 1800. ඇයි තැන්පත් කළාට නිෂ්කාශනය වෙලා නැහැනේ. එහෙනම් බැංකුවේ බැලන්ස් එක 1800කින් අඩුයි. හැබැයි තව තියෙනවා ඉදිරිපත් වූ චෙක්පත් 4600ක්. ඒක එකතු කරන්න. එතකොට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. අයි බලමු කීයද කියලා. 35975ට එකතු කරන්න ඕන 4600. අඩු කරන්න ඕන 1800. බලන්න උත්තරය ආවා මට 38775යි. ඒකත් රෝමානු 2. උත්තරය රෝමානු 2 38775. දෙකටම ආවේ රෝමානු දෛවයේ සරද මැදමේ කියලා මේකත් උත්තරේ රෝමානු 2. මේකත් රෝමානු 2. සමාන ඒ නිසා ඕන දෙයක් වෙච්චාවේ කියලා තුන්වෙනි එකටත් රෝමානු 2ම මේවා කරනවා. බලමු අපි හරිද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද? ඒතර මේක 1 මේක 2 තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැනටමත් පිළියෙල කර ඇති කෙටුම්පත් ගිණුම් වල දැක්වෙන ලාභය. දැනටමත් පිළියෙල කර ඇති කෙටුම්පත් කියන්නේ not finalized draft. තාම දල වශයෙන් හදලා තියනවලු ලාභාලාභ ගිණුමක්. මේ වන විටත් එහෙම ලාභාලාභ ගිණුමක් හදලා තියෙනවා නම් ඒකේ තියෙන ලාභය කොහොමද කියලා තමයි ගානේ මේ අහන්නේ. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ගානේ තියෙන එකම වියදම බැංකු ගාස්තු 25. මේ ගානේ තියෙන එකම වියදම බැංකු ගාස්තු 25. එහෙනම් දැනටමත් මේ මම කතා කරන මොහොතේ අවසාන ගිණුම හදලා ඉවරයි. එහෙනම් ඒ අවසාන ගිණුම නියම ලාභයට වඩා 25කින් වැඩි. උත්තරය රෝමානු 3. උත්තරය රෝමානු 3. ඒ කියන්නේ ඔය ගානේ එකම වියදම බැංකු ගාස්තු විතරයි. තැන්පත් කළා නිෂ්කාශනය වූ, නිකුත් කළාට ඉදිරිපත් නොවූ ගැනීලි ඒවා ආදායම් වියදම් නෙමෙයි. මේ ගානේ හරියට හැදුවා නම් ලාභාලාභ ගිණුමක් ඒ අවසාන ගිණුමට යන්නේ බැංකු ගාස්තු 25 විතරයි. ඉතින් එතකොට දැන්ටමත් එයා ලාභාලාභ ගිණුම හදලා නම් මේ ගැළපිලි වලට කලින් හරි ලාභයට වඩා 25ක් වැඩි. පැහැදිලි නේද? බලන්න ඕගොල්ලෝ හිතපු උත්තරයි මේ මං කියපු උත්තරයි එක ඕගලන්ට උත්තරේ එනවද කියලා. ඊළඟ 9 වෙනි ගානම මම හෝම්වර්ක් එකක් වගේ තියෙනවා. මේ දවස්වල නිදහස් ඉන්න නිසා පොඩ්ඩක් ඕගොල්ලෝ ඒවා ගෙදර හිමින් සැරේ හදන්න. ඊට පස්සේ මං කැමති 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ. අපි අර අතහැරලා යන්නේව ඊළඟ දවසේ කරනවා. ඒවා මතක තියාගන්න. දැන් අපි එනවා 11 වෙනි ප්‍රශ්නෙට. 11. නිබන්ධනයේ 12 වෙනි පිටුවේ තියෙන්නේ 11. 12 වෙනි පිටුවේ තියෙන්නේ 11. ව්‍යාපාරයක මුදල් පොතේ
2018 12/31 දිනට බැංකු ශේෂයේ වශයෙන් 50000ක අයිරාවක් පෙන්눔 කරේ. ඊට පස්සේ පහත දෑ සොයාගත්තා. උත්තරයට අහන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්විය යුතු ශේෂය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මම ඔබට කීවා හැම විටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක පෙන්වන්නේ හැම විටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක පෙන්වන්නේ සංශෝධිත ශේෂය. ඒ නිසා බලමු මුදල් පොත සංශෝධනය කරන්න. මම මෙතනම කරන්නම් බලන්න. ගානේ කියනවා මුදල් පොතට අනුව බැංකු ශේෂය 50000ක අයිරාවක්. ඒතරයි බැර පැත්තේ දාගත්තා. 50000ක අයිරාවක්. පළවෙනි කරුණ. ගනුදෙනු කරුවෙක්ගෙන් 2018 දෙසැම්බර් 25 වෙනි දිනට බැංකුවේට තැන්පත් කරන ලද 27000ක චෙක් පතක් 2018 දෙසැම්බර් 31 අගරු වී ඇත. ගනුදෙනු කරුවෙක්ට දෙන ලද 2018 දෙසැම්බර් බැංකුවේ තැන්පත් කරන 27000ක චෙක් පතක් 2018 දෙසැම්බර් 31 දින අගරු වී ඇත. ඒතොර තැන්පත් කරනකොට හර පැත්තේනේ. අගරු වුණා නම් බැර පැත්තේ. අගරු වුණා නම් බැර පැත්තේ 27000. ආයි බලන්න සමහරුන්ගේ පොත්වල දින වරද්දලා ඇති. ගාන උඩ පටන් ගන්නකොට 2018 කියලා ලියලා තියෙනවා. මම ඒ ගැලපිල්ලයි කියනවා ගනුදෙනු කරුවෙක් දෙන ලද 2018 දෙසැම්බර් 25 දින බැංකුවේ තැන්පත් කරන ලද 27000ක චෙක් පත 2018 දෙසැම්බර් 31 දින අගරු වී ඇත. ඒතර එතන කියවෙන අර්ථය තමයි ඒක අගරු වෙලා අපි තාම ලියලා නැහැ. ඒ නිසා මම ඒක ලිව්ව මොකද 31 වෙනිදානේ අගරු වෙලා තියෙන්නේ. ඒ නිසා තාම ලියලා නැතුව ඇති. තැන්පත් කරනකොට හර පැත්තේ අගරු වෙනකොට බැර පැත්තේ. දෙක නිකුත් කළ චෙක් පතක් 2018 12/31 තාම බැංකුවට ඉදිරිපත් කළා නැහැ. නිකුත් කළාට ඉදිරිපත් කළා නැත්නම් ඒක මුදල් පොතේ නිවැරදි කරන්න බෑනේ. නිකුත් කළා තාම ඉදිරිපත් කළා නැහැ. මුදල් පොතේ නිවැරදි කරන්න බෑ. එහෙනම් මුදල් පොතේ මෙච්චරයි නිවැරදි කරන්න පුළුවන්. මුදල් පොතට අනුව අයිරාව 77000යි. මුදල් පොතට අනුව අයිරාව 77000යි. ඒ කියන්නේ උත්තරයේ රෝම ඉලක්කම් 2. උත්තරයේ රෝම ඉලක්කම් 2. දැන් මම කැමති 13 වෙනි ප්‍රශ්නයට එන්න. බැංකු සැසුම් ප්‍රකාශනයක ඇතුළත් වන්නේ මෙයින් කුමක්ද? හොයන් බලන්න. මුදල් පොත වැරදියට පිටපත් කිරීම, මුදල් පොතේ එකතු කිරීමේ දෝෂ, බැංකුවේ දෝෂ, මුදල් පොතේ ස්ථාන හෝ පිළිවෙල වෙනස් වීම ඉහත කිසිවක් නෙමෙයි. මොකක්ද ඔයා තෝරන්නේ? බැංකු සැසුම් ප්‍රකාශනයක ඇතුළත් වන්නේ මෙයින් කුමක්ද? මොකක්ද වඩා හොඳ උත්තරේ? රෝම ඉලක්කම් 3 බැංකුවේ දෝෂ. ඒක මුදල් පොතක හදන්න බෑ. මුදල් පොතක හද මුළු ලෝකෙටම මුදල් පොතක හදන්න බැරි කරුණු 3යි තියෙන්නේ. තැන්පත් කළ එහෙත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. නිකුත් කළ එහෙත් ඉදිරිපත් නොකළ චෙක්පත්. බැංකුව කළ වැරදි හෝ අඩුපාඩු. මේ කාරණා 3 ඕගලන්ට මේ ආත්මෙ නෙමෙයි වෙන ආත්මකදීවත් සසර සැරිසරනා තාක් කිසිම භවයක තමන්ගේ සුරතින් මුදල් පොතක හදන්න බෑ. ඒවා යන්නේ බැංකු සැසුමකට විතරයි. ඒක අපි කාගේවත් වැරදි නෙමෙයි. පළවෙනි කාරණා දෙක නිෂ්කාශන වූ චෙක්පත් ඉදිරිපත් වූ. හැබැයි ඒක මුදල් පොතේ ශේෂයයි බැංකු විස්තරයේ ශේෂය අසමාන වීමට බලපානවා. ඒතර ඒක අපි දාන්නේ බැංකු සැසුමකට විතරයි. හොඳයි අපි අද තව ගානක් හදමු ඉක්මනින්. මම කැමති ඊළඟට තෝරගන්න පිටු අංක 13 2015 සැප්තැම්බර් කියන ගාන ප්‍රශ්නාංක 2 ඒ අවුරුද්දේ මේක ආවේ 2015 සැප්තැම්බර් විභාගේ. මම අනිත් ගණන් කීපේ පොඩ්ඩක් තිබ්බේ. ඔයගලන්ට ඒතර තව ටිකක් හිතලා එන්න. ඒතර තව ගණන් 2-3ක් තියෙනවා. අද දැනුමත් එක්ක හදලාම අපිට ඊළඟ පාඩමේදී බැංකු සැසුම අවසන් වෙනවා. මේ ඊට ගණන් වල තියෙන ටිකක් හිතන්න ඕන ගණන්. ඒතර මේ ඉගෙනගත්ත දැනුමෙන් ඒ ටික පොඩ්ඩක් තනියෙන් හිතලා එන්න. ඒතර ඕගොල්ලෝ හිතලා කටු සටහන් ඔක්කොම හදන් ආවම අපිට අඩුපාඩු හදලා දාන්න පුළුවන් ඊළඟ දවසේ ඊළඟ ලෙක්චර් එකේදී. මම මේක තෝරගන්නවා ඊළඟට 2015 සැප්තැම්බර් ප්‍රශ්නාංක 2. ප්‍රශ්න පත්‍රයේ මේක කියවන්නම්. 2015 පෙබරවාරි 28 වෙනි දිනට නොයල්ගේ මුදල් පොතේ හරිනේ එකනේ ඔයගොල්ලන්ගේ තියෙන්නේ. නොයල්ගේ මුදල් පොතේ 35000ක හරශේෂයක් පෙන්වීය.
කෙසේ වෙතත් 2015 පෙබරවාරි 28 වෙනි දිනට ඔහුගේ බැංකු ප්‍රකාශනයේ පෙන්눔 කළ ශේෂය 21730ක බැර ශේෂයක්. මුදල් පොතේ හර ශේෂය බැංකුවේ බැර ශේෂයක්. හැබැයි මේ දෙකම හරි. ඒ කියන්නේ දෙකේම තියෙන වාසිදායක. අපිට හර නම් බැංකුවට තියෙන්නේ බැර තමයි. ඊට පස්සේ ආ වෙනසට බලපාන කරුණු ටික දීලා තියෙනවා. මට පේනවා 1 2 3 4 5 6 කරුණු 6ක් තියෙනවා. එයා අපෙන් ඉල්ලන්නේ නිවැරදි කරන ලද මුදල් පොතයි බැංකු ප්‍රකාශනයේ පෙන්눔 කරනු ලබන ශේෂයේ නිවැරදි සැසඳීමේ ප්‍රකාශය. ඒ කියන්නේ මේ ප්‍රශ්නේමයි සංශෝධිත මුදල් පොත සහ බැංකු සැසුම. ඔගොල්ලෝ පොඩ්ඩක් ගාන කියෝ ගන්න විභාගෙදි පුරුදු වෙන්න ගානක් හදන්න කලින් එකපාරක් ගාන සම්පූර්ණයෙන් කියෝ ගන්න ඕන. ගාන මතක තියාගන්නම අදහසින් නෙමෙයි කියවන්නේ. එහෙම කියනකොට ඉලක්කම් වලට එහෙම වැඩි වටිනාකමක් දෙන්න එපා. නමුත් ගාන ගැන පොඩි අදහසක් ඕන. ඒ නිසා විභාගයකදී අපි හැමතිස්සෙම ගානක් හදන්නේ එකපාරක් සම්පූර්ණයෙන් ගාන කියවලා. ඒ ගාන කියෝ ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක සංශෝධනය කරන්න. පළවෙනි කරුණේ තියෙන මම උඩින් කියවගෙන යනවා 15000ක ගනුදෙනු කරන ලද චෙක් පත මුදල් පොතේ තිබ්බද බැංකු ප්‍රකාශනයේ බැර කරලා තියෙන්නේ පහුවේ. නිෂ්කාශනය නොවුනේ. බැංකුව එක නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ දෙවෙනි එක. රයිට්. තුන්වෙනි එක නොයල්ගේ උපදේශ මත මොකද ලයිට් බිල් එක ප්‍රශ්නයක් තියෙනවා බලමු. ඊළඟ මුදල් පොතේ වාර්තා නොකළ බැංකු ගාස්තු. 5 සැපයුම්කරුවෙකුද නිකුත් කළ චෙක් පතක්. අන්න ඒක පොඩ්ඩක් කල්පනා උඩ තියෙන්නේ නිකුත් කළ චෙක් පතක් රෝම ඉලක්කම් 2 5 තියෙන්නේ 2යි. ඒක පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න වෙයි. ආයා ලියලා තියෙනවා රෝම 2 ඉදිරිපත් නොකළ චෙක් පත බලමු අපි එක. 6 ගනුදෙනු කරුවෙකු විසින් ඍජුව බැංකු ගිණුමට තැන්පත් කළ 1000ක් මුදල් පොතේ සටහන් කර නැත. රයිට් අපි ඒතර පළවෙනියෙන් මුදල් පොත සංශෝධනය කරන්න ඕන. මම පොඩ්ඩක් හිමින් හදනවා. මම කැමති ඕගොල්ලෝ මට කලින් ඉක්මනින් ඕන නම් හදනවනම්. නේ ඒතකොට ඕගලන්ට තේරෙයි අපි දැක්කේ නෑ මේක අපි හිතුවේ නැත්තේ මේක තමයි. අපි හිතුවා. එයා කියලා දෙන්න දෙයක් නෑ. අපිටත් ඕක හොඳට තේරුණා. ඒ සතුට ඔයාට එන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මම හිමින් පොඩ්ඩක් ගාන ස්ලෝ කරනවා. ඒ ඕගොල්ලෝ හිමින් ටක් ගාලා හදයි කියලා හිතලා. එතන මේ අපේ සංශෝධිත මුදල් පොත මුදල් ගිණුම නැත්නම් සංශෝධිත බැංකුව පරීක්ෂකවරයා ඒකේ ශේෂය දීලා තියෙනවා 35000ක හර ශේෂය. 35000ක හර ශේෂය. මම ඔහොම බැංකු ප්‍රකාශනෙත් ඕනනම් රූල් කරගන්නම්. ඒක අපිට පස්සේ හදන්න පුළුවන් නම් මම මේ ඕගොල්ලෝ පොඩ්ඩක් හදන්න වෙලාව දෙන්න එහෙම කරන්නේ. බලමුද අපි හිමින් පළවෙනි එක රුපියල් 15000ක් වටිනා ගන්ධ කනද චෙක් පතක් මුදල් පොතේ සටහන් කරද බැංකු ප්‍රකාශන එන එක නිෂ්කාශන එකක් තියමු. රෝමී ඉලක්කම් 2ක් පොඩ්ඩක් තියමු. තුන්වෙනි එකට එන්න බලමු. නොයල්ගේ උපදෙස් මත ඔහුගේ ජංගම දුරකථන බිල් පත සඳහා 3650 බැංකුව විසින් ගෙවා ඇත. නොයල් සාමාන්‍යයෙන් ජංගම දුරකථන බිල්පත් මුදල් පොතේ සටහන් කරන්නේ බැංකු ප්‍රකාශනයේ ලද විට. හරි. මගේ මොබයිල් ෆෝන් බිල් එක මම කියලා තියෙන්නේ බැංකුවට ගෙවන්න කියලා. ඒක ස්ටෑන්ඩින් ඕඩර් එකකින් ගෙවනවා මම දන්නවා. ඇත්තට මේක ගෙවුවහම මට පොඩි ඇලර්ට් එකක් SMS එකකුත් එවනවා. ඒ වුණාට මම බැංකු ප්‍රකාශනයේ ආවම තමයි මගේ මුදල් පොතේ ලියන්නේ. හරි. ඒක දැන් ලියා ගමුනේ. මගේ දුරකථන බිල බැංකුව ගෙවලා 3650. පුරුද්දක්යට බැංක් ස්ටේට්මන්ට් එක ආවම තමයි ඒක ලියන්නේ. දුරකථන බිල 3650. ඊළඟට තියෙන්නේ බැංකු ගාස්තු. මේ බැංකුව අපිට කරන සේවා වෙනුවෙන් බැංකුව අපෙන් charge කරනවා. බැංකුව අපිට ලොකු සේවයක් දෙනවා. ඒත් බැංකුවේ මට දෙන ආදරතයක් ගන්න නෙමෙයි. ඒකට ඒගොල්ලෝ charge කරනවා. බැංකු ගාස්තු 1120යි. ඊළඟට බලන්න රෝමී ඉලක්කම් 6 අන්තිම එක බලන්න. ගනුදෙනු කරුවෙකු විසින් ඍජුවම බැංකු ගිණුමට තැන්පත් කළ 1000ක මුදල මුදල් පොතේ සටහන් කර නැත. ප්‍රේෂණ ගනුදෙනු කරුවෙකු විසින් ඍජුවම බැංකු ගිණුමට තැන්පත් කළ 1000ක මුදල මුදල් පොතේ සටහන් කර නැත. ප්‍රේෂණ 1000. ඒ ටික හරිනේ. මේ බලමු දැන් අපි පොඩ්ඩක් කල්පනාවෙන් කියවමු පස්වෙනි කරුණ. පස්වෙනි කරුණ කල්පනාවෙන් කියවන්න මාත් එක්ක.
සැපියුම් කරුවෙකුට නිකුත් කළ රුපියල් 1000ක් වූ චෙක්පත කල්ලිකුත් වීම මත අවලංගු කර නව චෙක්පතක් නිකුත් කර ඇත. නොයල් විසින් චෙක්පත් නිකුත් කිරීම මුදල් පොතට බැර කිරීම හැර වෙනත් කිසි සටහනක් තබා නැත. මෙම චෙක්පත් දෙකම ඉහත රෝම දෙකෙහි ඉදිරිපත් නොකළ චෙක්පත් තුල ඇතුළත් වී ඇත. carefully read කරන්න. සැපියුම් කරුවෙකුට නිකුත් කළ 1000ක් වටිනා චෙක්පත කල්ලිකුත් වීම මත අවලංගු කර නව චෙක්පතක් ඉදිරිපත් කළා. මම දීපු එක චෙක්පතක පොඩි ප්‍රශ්නයක් වුණා. මේ ක්වොරන්ටයින් පීරියඩ් එහෙම ඇවිල්ලා යාට චෙක් එක බැංකුවට දාගන්න බැරි වුණා. 1000ක චෙක් එකක් මතකද ඔයාලට? ඒ පාර මං එයාට ආයි චෙක් එකක් දුන්නා. හැබැයි දැන් දෙපාරක් මුදල් පොතේ චෙක් එක බැර වෙලා තියෙනවා. ඒක මුදල් පොතේ හදන්න බැරි වුණාලු. චෙක්පත් දෙකම නිකුත් කිරීම මුදල් පොතට බැර කර හැද. එහෙනම් 1000 කර කරන්න ඕන. නේ නව චෙක්පතක් නිකුත් කරනවානේ. අපි කන්න නිකුත් කිරීම කියලා දාමු. මේ අදහස අර පරණ චෙක්පත් ඉවත් කිරීම. ඒ අර චෙක්ස් දෙකක් නිකුත් කරලා තිබ්බනේ. නිකුත් කිරීම. ඒ එකක් බැර කරපු එක අයින් කරන්න ඕන. ඊට පස්සේ කියනවා මෙම චෙක්පත් දෙකම ඉහත ඉදිරිපත් නොකළ චෙක්පත් තුල ඇතුළු අර රෝම ඉලක්කම් දෙකේ තියෙන ඉදිරිපත් නොකළ චෙක්ස් කියලා. ඒකේ අර දෙකම තියෙනවා. ඒ එකක් අයින් කරන්න. ඒ කියන්නේ 5500න් 1000ක් අයින් කරන එක කවදාකවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනුවට අලුත් චෙක් එකක් දුන්නානේ. ඒ නිසා දැන් 2000ක් ඉෂුව කළා කියලා තියෙන්නේ. 1000ක් වැරදි. ඒ 1000ට අපි අලුත් චෙක් එකක් දුන්නා. ඒ නිසා 1000ක් කමක් නැහැ තිබ්බට අර දැන් 1000 දෙකම තියෙනවනේ. දෙවෙනි ගැලපිල්ලේ තියෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් කියලා 5500ක් එතනින් 1000ක් අයින් කරන්න. පැහැදිලි නේ ඔයගලන්ට? ඒක මම ආයි පොඩක් පැහැදිලි කළොත් මම 1000ක චෙක් එකක් ඉෂුව කළා. ඒක සප්ලයියර් ළඟ ඔහෙ තිබ්බා. සැපියුම් කරු ළඟ තිබ්බා. එයාට ඒක බැංකුවට ප්‍රසන්ට් කරන්න බැරි වුණා. එයා කෝල් කරලා කිව්වා මේ ප්‍රශ්නේ බැංකුව වල තිබ්බා, කර්ෆියු තිබ්බා. මට එළියට යන්න බැරි වුණා. දැන් ඒක කාලේ ඉවරයි, චෙක් එක එක්ස්පයර් වෙලා. මට ඒකට තව චෙක් එකක් දෙන්න පුළුවන්ද කියලා. මං කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. මට තේරෙනවා එයා සල්ලි අරගෙන නැහැ තාම. නිසා මං තව චෙක් එකක් දුන්නා. හැබැයි දැන් මුදල් පොතේ එකම පුද්ගලයාට චෙක්ස් දෙකක් දීලා. ඒ නිසා කලින් බර කරලා තිබ්බ එක අයින් කරන්න තමයි මේ හරකලේ. අනිත් එක ඕකේ. හැබැයි ඒකත් තාම ඉදිරිපත් කළා නැහැ. ඔයාගේ නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්ස් ගොඩේ ওই චෙක්ස් දෙකම තියෙනවලු. ඒ නිසා 5500න් 1000ක් අයින් කරන්න. එතකොට හරි. දැන් අපිට එනවා සංශෝධිත මුදල් පොත, ගලපන ලද මුදල් පොත. අපි බලමු මෙතන 37000යි. ඕගොල්ලෝ 37000න් 37000න් අයින් කරන්න. 3650යි අයින් කරන්න 1120යි. උත්තරේ එනවා එතකොට 32230යි. ඒක ගේන්න මෙතෙන්ට. කලපන ලද බැංකු ගිණුමට අනුව ශේෂය 32230යි. දැන් මුදල් පොතේ ගලපන්න බැරි දේවල් ගලපමු. පළවෙනි එකේ තියෙනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශය නොවූ චෙක් පතක්. එහෙනම් බැංකුවේ බැලන්ස් එක අඩුයි. ඒක 3.31 නෙමේ අපේ ගිණුම් වර්ෂය වුණේ පෙබරවාරි 28. ඒක ගිහිල්ලා තියෙන්නේ මාර්තු 2. එහෙනම් පෙබරවාරි 28 ඒක අන්රියලයිස්. උපලබ්ධි වෙලා නැහැ. නිෂ්කාශනය වෙලා නැහැ. එහෙනම් බැංකුවේ බැලන්ස් එක අඩුයි 15000. මේකට එකතු කරමු නිකුත් කළෙහෙත් ඉදිරිපත් නොකළ චෙක්පත්. දෙවනි ගැලපිල්ලේ තියෙන්නේ 5500. ඒක අර 1000 අයින් කරලා ගන්න 4500. අපි අනෙක් කරුණු ඔක්කොම ගත්ත නේද? පොඩ්ඩක් චෙක් කරන්න. 1 2 බැංකු සැසුමට ආවා. 3 වෙනි එක ගත්තා. 4 ගත්තා. 5 අපි සැලකුවා. 6 ගත්තා. right. දැන් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ තියෙනවා 32230. ඒකට එකතු කරන්න 4500ක්. උත්තරේ පෙයි 36730යි. ඒකෙන් 15000ක් අඩු කරාම බලන්න 21730 එනවද කියලා. ඔව් ඒක මොකද ගාණි දීලා තියෙනවා උඩ බලන්න. ඒක ආවේ නැත්තම් වැරදි. 21730 ගාණි තියෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය.
21,730. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 21,730. පැහැදිලිද? මොකද පරීක්ෂකවරයා දීලා තිබ්බා. ඔයා දැක්කද? මේ උත්තරේ දෙකම ගානේ තියෙනවා. අපි ලොකු රවුමක් ගිහිල්ලා ගාන පටන් ගත්තන්ට යන්න ඉක්මනින් ගානේ කියන්නේ මොකද්ද? මුදල් පොතට අනුව බැංකු ශේෂය 35000යි. මුදල් පොතට අනුව බැංකු ශේෂය 35000යි. හැබැයි බැංකුවට අනුව ශේෂය 21,730යි. ඇයි මේ වෙනසට බලපාන හේතු දුන්නා? අපි බැංකුවේ මේ 35000න් අපිට හදාගන්න පුළුවන් ඒවා හැදුවා. ඔයා කිව්වා මම වෙන මොනවද කරන්නේ? මට කියලා වෙන කරන්න කිසි දෙයක් නැහැ. මට කියලා කරන්න වෙන කිසි දෙයක් නැහැ. මං හදන්න තියෙන ඔක්කොම හැදුවා. මේ හැදුවත් උත්තරේ 32230යි. ඒක බැංකුවට සමාන වෙන්නේ 32230. ඇයි මෙන්න ප්‍රශ්න. 32230ට මේ ප්‍රශ්න දෙක ගලපුව ගමන් අන්න බැංකු ප්‍රකාශනයේ උත්තරේ එනවා. අපි ලබන බැංකු ප්‍රකාශනයකන් හිටමු. මේ දෙන්න බැංකුවට සල්ලි ඉදිරිපත් කළා මේවා නිෂ්කාශනය වෙලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. අපේ පැත්තෙන් අපි ඔක්කොම හැදුවා. බැංකුවත් එක්ක මේක ටැලි වෙන්නේ නැහැ. අපි 32 කියද්දි බැංකුව කියන්නේ 21යි. මොකද අන්රියලයිස් චෙක්ස් තියෙනවා 15000ක්. මිනිස්සු බැංකුවෙන් සල්ලි අරන්නේ 4500ක්. ඒ ටිකත් හැදුවොත් තමයි උත්තරේ එන්නේ 21730. මේ ගණන් නැවත හදන්න. මේ ගණන් ඔයගොල්ලෝ නැවත පැත්තක ඉඳන් හිතන්න. මොකද ගානේ හැමතිස්සෙම හරය ඔලුවට දාන්න. ප්‍රශ්නේ හදලා උත්තරේ අරගෙන නෙමෙයි. ඒක පිටුපස්සේ තිබ්බ රැෂනල් එක මොකද්ද? කියවෙන කාරණේම ඒක තේරුම් ගන්න. ඒතකොට ගණන් ගොඩක් හදන්න ඕනේ. ගණන් කීපයක් හැදුවත් Tamante දැනුම එනවා. නෝ මම මේක දැන් ඉතුරු කරලා තියෙන ඕගලන්ගේ නිබන්ධනේ ටිකක් හිතන්න කල්පනා කරන්න තියෙන ගණන්. ඒ නිසා දැන් ඕගොල්ලෝ බැංකු සැලසුම දවස් දෙකක් අහන් හිටියා. ඒතර තුන්වෙනි දවසේ මේ නිබන්ධනේ අවසන් වෙනවා. ඒ නිසා ඒකේ අර ඉතුරු වෙලා තියෙන ගණන් ටික තමන් බොහොම කල්පනාවෙන් ගෙදර හදලා තියෙන්න ඕන ඊළඟ දේශනෙට එනකොට. මොකද එතකොට ඕගලන්ට අඩුපාඩු එහෙම තේරෙයි. මේවා තමයි හිතුන්නේ නැති කියලා. නමුත් චූට්ටක් ඒවා ඇඩ්වාන්ස්. ඒක මහා අමාරු නොවුනට පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕන ගණන් ටිකක් මම ඊළඟට තියලා තියෙනවා. නිසා මම ඔයගලන්ට අදට ස්තුතියි. අපි ඊළඟ දවසේ ඊළඟ ගණන් ටිකත් එක්ක හම්බ වෙමු. Thank you very much.